අයිබෝවන් සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. අපි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ තියෙන 10 වසරේ පළවෙනි පාඩම පරිමිතිය. ඉතින් අපි පරිමිතිය ගැන කතා කළොත් මේ පරිමිතිය කියන්නේ ඔයගොල්ලන්ට පාඩමක් විදිහට වගේම සාමාන්‍ය ජීවිතයේදී ගොඩාක් ප්‍රායෝගිකව භාවිතා වෙන දෙයක්. ඒක ඔයගොල්ලෝ මේ විදිහ දැන හෝනෝ දැන අත්දැකලා ඇති. ඔයාලා මොකක් හරි හිතන්නකො ඉදමක වැටක් ගහන්න ගියත් යම් කිසි දෙයකට හිතන්න කම්බි සැකිල්ලක් හදන්න ගියත් නැත්තම් මේසයක් වගේ දෙයක් හදන්න ගියත් ඔයාලට පරිමිතිය එහෙම නැත්තම් වටේ දිග කියන එක ගොඩාක් උවමනා වෙනවා. ඒ ඔයා කරන වැඩේට උන අමුද්‍රව්‍ය ගැන තීරණය කරගන්න. ඒ වැඩේ එතන කරන්න ඉඩ ඇද්ද කියලා තීරණය කරන්න. මේ ගොඩාක් දේවල් ඕගොල්ලන්ට පරිමිතිය කියන පාඩමත් එක්ක එන දැනුමෙන් කරන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු කොහොමද මේ පරිමිතිය සම්බන්ධයෙන් යම් කිසි තව ඔයාලා මේ දක්වා ඉගෙනගෙන තියෙන දේවල් වලින් තව ටිකක් ඔබට අපි කතා කරලා බලමු. අපි දැන් දන්නවා මේ වෙද්දී ඔයගොල්ලෝ පරිමිතිය ගැන දැනට ඔයගොල්ලන් මේ වෙද්දී ඔයාලගේ මේ 10 වසරට කලින් තිබ්බ වසරවල වලදී ඔයගොල්ලෝ දන්නවා පරිමිතිය මූලික හැඩයන් වල පරිමිතිය හොයන ආකාරය ගැන. උදාහරණයක් ගත්තොත් ඉස්සෙල්ලාම ඍජු කෝණ මේ සමචතුරස්‍රය. ඒක සමචතුරස්‍රයක දන්නා පරිමිතිය හොයන්න ඕගොල්ලෝ පරිමිතිය සමානයි පාදයක දිග වගේ 4 ගුණයක් තමයි මේ වටේ දිග. ඒ කියන්නේ එක පාදයක් මේ සයිස් නම් ඒ වගේ 1 2 3 4යි. 4 ගුණයක් තමයි මේකේ පරිමිතිය වෙන්නේ. උදාහරණයක් කිව්වොත් මේ පාදයේ දිග 5 සෙන්ටිමීටර් නම් පරිමිතිය වෙනවා පාදයක දිග 5 සෙන්ටිමීටර් 4 ගුණයකින් වැඩි කළාම 20 සෙන්ටිමීටර්. හරිද? ඊළඟට අපි දන්නවා ඒ තමයි සමචතුරස්‍රයක පරිමිතිය. මේ තියෙන ඍජු කෝණාශ්‍රයක පරිමිතිය. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හන්නේ කොහොමද? ඒක ඔයාලා දන්නවා දැනටමත්. එතකොට ඍජු කෝණාශ්‍රයක පාද සම්මුඛ පාද සමානයි. එතකොට මේ පාද දෙකට මේ පාද දෙක සමානයි. මේ පාදෙට මේ පාද සමානයි. එතකොට මේකේ පරිමිතිය හොයන්නේ පරිමිතිය සමානයි මේක දිග ධන මේ දිගට පළල එකතු කරනවා. පළල එකතු කරලා ඒකේ දෙගුණය ගත්තා නම් අපිට මේකේ පරිමිතිය එනවා. මොකද මේ බලන්න මේ කෑල්ල වගේමයි මේ සම්පූර්ණ මෙතන ඉඳලා මෙතෙන්ට පටන් ගත්තාම මේ සම්පූර්ණ දිගම තමයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන්නේ. ඒ මේ වගේ දෙගුණයක් තියෙනවා. අපි උදාහරණයක් කියලා ගත්තොත් මේක සෙන්ටිමීටර 10යි නම් මේක සෙන්ටිමීටර 6යි නම් අපි දන්නවා මේකේ පරිමිතිය දිග 10 ධන 6යි වැඩි කිරීම දෙකයි සම්පූර්ණ කර සෙන්ටිමීටර දාමු අපි. එතකොට 16යි වැඩි කිරීම දෙකයි සෙන්ටිමීටර 32යි සෙන්ටිමීටර. එතකොට මේකේ සම්පූර්ණ පරිධිය පරිමිතිය 32යි සෙන්ටිමීටර. ඊළඟට අපි දන්නවා ත්‍රිකෝණ වල. ඒතර ත්‍රිකෝණ ආකාර තුනකින් තියෙන එකක් මෙහෙම තියෙන්න පුළුවන්. සමපාද ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්. එන්නේ සමපාද. මේ සමපාද ත්‍රිකෝණයක පරිමිතිය පාදයක දිග වැඩි කිරීම 3යි. මේ පාදයේ දිග හිතන්නකො 3 සෙන්ටිමීටර නම් 4 සෙන්ටිමීටර කියලා ගමු. 4 සෙන්ටිමීටර නම් පාදයක දිග 4 සෙන්ටිමීටර. ඒක 3 ගුණකින් වැඩි කරාම 12 සෙන්ටිමීටර. කියන්නේ මේ ත්‍රිකෝණයේ පරිමිතිය නැත්නම් වටේ දිග සෙන්ටිමීටර 12යි. ඊළඟට තව ත්‍රිකෝණයක් තියෙනවා. සමද්විපාද. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක පරිමිතිය ගන්න පුළුවන් අපිට පාද ඒ කියන්නේ සමාන පාද දෙකේ දිග වැඩි කරලා يعني සමාන පාද දෙකේ දිග يعني සමාන මේ පාදේ වගේනේ මේක. එතකොට මේ පාදේ එක පාදයක් තියෙනවනේ ඒකේ දිගුණේට මේ පාදේ එකතු කරලා නම් හරි. උදාහරණයක් අසුරෙන් කිව්වොත් මේ පාද දෙක 3 සෙන්ටිමීටර. මේක 3යි නම් මේකත් 3යි. සමද්විපාදනේ. එතකොට මේක ඇවිල්ලා 5 සෙන්ටිමීටර. එතකොට මේකේ පරිමිතිය එනවා 3 සෙන්ටිමීටර දෙකකින් වැඩි කරනවා. එතකොට මේ පාද දෙකේම එනවා. ඒකට එකතු කරනවා මේ පාදේ. එතකොට උත්තරේ 6 සෙන්ටිමීටර වලට 5 සෙන්ටිමීටර එකතු කරනවා.
11 සෙන්ටිමීටර කියලා තමයි උත්තරේ එන්නේ. හරිද? ඊළඟට තව ත්‍රිකෝණේ ඊළඟ අවස්ථාව තමයි එක පාදයක්වත් සමාන නැති ත්‍රිකෝණයක්. එතකොට ඒකේ පාද මම ගන්නවා 5 සෙන්ටිමීටර 4 සෙන්ටිමීටර එවැගේම 7 සෙන්ටිමීටර. මෙන්න මෙහෙම තියෙන ත්‍රිකෝණයක පරිමිතිය මේ පාද තුන වෙන වෙනම එකතු කරනවා. කියන්නේ 4 සෙන්ටිමීටර වලට 5 සෙන්ටිමීටර. මොකද මේකේ සරල ක්‍රමයක් නෑ. මේක පාද වෙන වෙනම එකතු කරන්න ඕනේ. එතකොට 4යි 5යි 9යි 7යි 16 සෙන්ටිමීටර කියලා අපිට මේ වගේ ත්‍රිකෝණයක පරිමිතිය එනවා. එතකොට මේ ටික ඔයාලා මේ වෙද්දි දන්නවා මම නිකන් අර මතක් කිරීමක් කළේ. ඊළඟට අපි තව එකක් තියෙනවා. වෘත්තයක්. මූලික හැඩතල වලට වෘත්තය අමතක කරන්න බෑනේ. මේ ටික අපි දන්නවා. ඊළඟට වෘත්තය. කොහොමද වෘත්තයක පරිමිතිය හොයන්නේ? අරේ r නම් මේකේ පරිමිතිය සමානයි 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r. කියන්නේ 2πr. අපි කියනවා c සමානයි 2πr කියලා කියන්නේ. එතකොට මේක තමයි වෘත්තයක පරිමිතිය හොයන්නේ. හිතන්නකෝ මේ වෘත්තයේ අරය 7 සෙන්ටිමීටර නම් කොහොමද මේකේ පරිමිතිය වෙන්නේ? මේකේ පරිමිතිය සමානයි 2 වැඩි කිරීම 5 කියන්නේ. 5 කියන්නේ අපිට 7න් 22 කියලා ගන්න පුළුවන්. r කියන්නේ අරය 7 සෙන්ටිමීටර. එතකොට මේකේ උත්තරේ 7ට 7 කැපෙනවා 44යි සෙන්ටිමීටර. එතකොට මේකේ උත්තරේ يعني මේ වෘත්තයේ වටේ දිග පරිමිතිය සෙන්ටිමීටර 44යි. ඉතින් මේ ටික ඔයගොල්ලෝ මේ විදි දන්න දේවල්. අපි මේක පොඩ්ඩක් තව ඉස්සරහට ගෙනහිලා අපි බලමු සංයුක්ත මේ අපි දැන් ඉගෙන ගත්ත මූලික හැඩතල තියෙනවනේ. ඒ හැඩතල එකතුවක් ආවොත් ඒ වගේ එකතුව කොහොමද පරිමිතිය හොයන්නේ? ඒකත් ඔයාලට ගොඩාක් මේ අමාරු දෙයක් නෙමෙයි. මොකද අර සරල මූලික හැඩතල වලම පරිමිතිය හොයන ආකාරයටම මේ ඒ වස්තුව ඒ හැඩ ටික දැක්කනම් මේ වස්තුවේ ඔයාට ඒක පරිමිතිය හොයන්න පුළුවන්. මම උදාහරණයක් ගන්නම්. අපිට තියෙන මෙන්න මේ වගේ එකක්. මම පොඩියට අඳින්නම්. තන්නකෝ මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. මේකදී අර කියලා තියෙනවා. මේක 3 සෙන්ටිමීටර. ඊට පස්සේ මේක ඇල්ල 6 සෙන්ටිමීටර. එතන මෙතෙන්ට. ඊට පස්සේ මේ කොටස යන කඩයිරි වලින් පෙන්නනවා. මෙතන මෙහෙම කෑල්ලක් නැහැ. ඒනොට මේකේ මේ වගේ ත්‍රිකෝණයකින් කැපිච්ච කෑල්ලක් වගේ තමයි එතන පෙන්නන්නේ. මේකේ තියෙනවා මේ කෑල්ල 4 සෙන්ටිමීටර. කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට 4 සෙන්ටිමීටර. ඊළඟට මේක 3 සෙන්ටිමීටර. මේ කෑල්ල 3 සෙන්ටිමීටර. එතකොට මේක අන්තිමයි. 3 සෙන්ටිමීටර. ඊට පස්සේ ඒක මෙහෙම සඳහන් වෙලා තියෙනවා. හරි. තමයි ත්‍රිකෝණයක් තියෙන්නේ. හරි. මේක තමයි මෙන්න මේ අපි බලමු A B C කරනවා. A B C D E F G මේක තමයි A B C D E F G කියන එක තමයි අපේ රූපය. තල රූපය පරිමිතිය ගණනය කරන්න අවශ්‍යයි. එතකොට දැන් මේ රූපේ දැක්ක ගමන් ඔයාලට ඔළුවට එන්න ඕනේ මේකත් එක්ක තියෙන මොනවද මේ අපි දන්න මූලික හැඩතල. නිකන් මේක දැක්ක ගමන් පේනවා නිකන් මෙතන නිකන් ඍජු කෝණාශ්‍රයක් එන්න වගේ හදනවා. එතකොට මෙතන නිකන් මේ පාදේ සමානයි මේ පාදේ සමානයි මේ පාදේ සමානයි නිකන් සමචතුරාශ්‍රයක් එන්න වගේ හදනවා මෙතන. මෙතන මේ හැඩේ කැපුණාට පස්සේ එයාලා ගානෙම දීලා තියෙනවා මෙතන නිකන් ත්‍රිකෝණයක නිකන් කැල්ලක් වගේ කියලා තමයි ඔයාලට ඔලුවට ඒ කියන්නේ
දැක්ක ගමන් මේක හැඩතල ටික ඔලුවට එන්න ඕනේ. එතකොට දැන් පරිමිතිය හොයන්න මේ පාදේ දිග දන්නවා. මේ පාදේ මේ ටික දීලාම තියෙනවනේ 6 සෙන්ටිමීටර කියලා මෙතෙන්ට. මෙතෙන්ට 6යි. හරි මේක දන්නවා. මෙතන 3 සෙන්ටිමීටර. ඒකත් හරි ඒකත් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට ඒක නෑ. මෙතන ඉඳලා මෙතෙන්ටත් මේවත් ලකුණු කරලා නෑ. මෙතන ඉඳලා මෙතෙන්ටත් නෑ. හරි. ඊළඟට ඔයාලා දැක්ක ගමන් තේරෙනවා මෙයාලා හැබැයි වෙනකොට මෙතන මෙහෙම මේ ඊ කැලලක් ගහගෙන මේ ඊ කැලලෙන් කියන්නේ මේක සමානයි කියන එක තමයි මෙතනින් කියවෙන්නේ. ඒතකොට මේ පාදේ අපි ඉස්සෙල්ලාම දැන් පේන්න තියෙන එකෙන් අපි දන්නවා මේක 3යි නම් මේකත් 3යි. මේකත් 3 සෙන්ටිමීටර. මේකත් 3 සෙන්ටිමීටර. මොකද මෙයාලා කියලාම දෙනවා මේ පාද සමානයි. එතකොට අපිට දැන් සෑහෙන කැලි ටිකක දිග හොයාගත්තා. දැන් අඩුලා තියෙන්නේ මේ කැලලයි. මේ කැලල අඩුයි. ඊට පස්සේ අපිට මේ කැලල අඩුයි. මෙන්න මේ කැලල අඩුයි. එතකොට හරි. ඊළඟට අපි මේ කැලල හොයාගන්නේ කොහොමද? නිකන් දැන් බැලූ බැල්මටම ඔයාලට හිතෙනවා දැන් අපි හොයාගත්ත දේවල් දැන් සාරාංශ කරලා දියමු. DE දැන් අපි මේ තුන හොයාගත්තනේ. මේ තුන අපි ලියන්නේ බෑ අපි හොයාගත්ත හින්දා මෙහෙම ලියන්න පුළුවන්. AB කියන ඉස්සෙල්ලා මේක ගමුකෝ. AG සමානයි DE සමානයි 3 සෙන්ටිමීටර. මේ ලියන්න පුළුවන්. මෙහෙම නැත්නම් තව සරල කරනවා AG සමානයි DE. DE සමානයි 3 සෙන්ටිමීටර. එම නිසා AG සමානයි 3 සෙන්ටිමීටර. එහෙනම් අපි දැක්ක ගමන් මේක ලස්සනට අර අකුරු ගලපලා මේ පොඩි මේ රැපින් පාර්ට් එකක් කළා. කියන්නේ ඔතලා කරලා ලස්සනට පෙන්වනවා. හරිද? ඉතින් ඒක හොයාගත්තා. ඊට පස්සේ AB සමානයි මේක ඔක්කොම එකපාර ලියන්න පුළුවන්. AB සමානයි නැත්නම් මේ විදිහට ලියන්න පුළුවන්. නැත්නම් මම එකපාර ලියලා දානවා. AB සමානයි BC සමානයි මේක සමානයි DE. DE සමානයි 3 සෙන්ටිමීටර. එම නිසා AB සමානයි 3 සෙන්ටිමීටර. BC සමානයි 3 සෙන්ටිමීටර. එතකොට මේ කැලේ ටිකෙත් අපි මේ දිගවල් ගණනය කළා. හරි. දැන් එතකොට ඒක හරි. ඊට පස්සේ දැන් අපිට ඉන්න මේ කැලල. මේ කැලල නිකන් දැක්කාම හිතන්නකෝ මේක මම මෙතෙන්ට මේක මෙහෙම ලකුණු කරගන්න යනවා. මෙතෙන්ට මේක ලකුණු කරගෙන ගියා. ගියාට පස්සේ ඔයාලට පේනවා මෙතන ඉඳලා මෙතෙන්ටම දිග, මෙතන ඉඳලා මෙතෙන්ට දිග නිකන් මේ ඍජු කෝණාශ්‍රයක් නේද? ඒ වගේ නිකන් පේනවා. එතකොට මේ දිග මෙතන ඉඳලා මෙතෙන්ට දිගට සමාන වෙන්න ඕනේ. එහෙම නේ. එතකොට හරි මේ දිගට සමානයි. අපි කිව්වොත් මේ සම්පූර්ණ දිගම එතකොට එහෙනම් එනවා. මේ දෙක එකතු කීයද? 4යි 6යි 10යි. මෙතන ඉඳලා මෙතෙන්ටම සෙන්ටිමීටර 10යි. අමුතු දෙයක් නැහැ. මේ දිගට මේ දිග එකතු කළාම 10 නම් මේ කෑල්ල සම්පූර්ණ එක 10 නම් මේ කෑල්ලත් 10යි. ඊට පස්සේ හරි 10 දන්නවා. දැන් මෙතන මේක මේ සමචතුරස්‍රයක්නේ. මේ පාද තුනම සමානයි. ඒ අනිවාර්යයෙන් මේ පාදේ සමානයි. මේ ඍජුකෝණ ඔක්කොම දිනා මේක සමචතුරස්‍රයක්. එහෙනම් අනිවාර්යයෙන් මේක 3 සෙන්ටිමීටර. එන්න මේ කෑල්ල සෙන්ටිමීටර 3යි. මෙතෙන් සෙන්ටිමීටර 3යි. එතකොට එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ නේ. මෙතන ඉඳලා මෙතෙන් 10යි නම් 10න් 3ක් අඩු කළාම මෙතන ඉඳලා මෙතෙන් කීයද? සෙන්ටිමීටර 7යි. මේ පැහැදිලි නේ? එතකොට අපිට ඕන මේක ලියන්න පුළුවන්. මෙතන මම තව ලක්ෂයක් ලකුණු ගන්නවා. G මේක h කියලා ගන්නම්කෝ. මේක h කියලා ගන්නවා. හරිද? ඒතර අපි ලියන්න පුළුවන්. එහෙම ලියන්න. GD සමානයි
HE GD කියන එක HE ට සමානයි. එතකොට GD සමානයි HF HE කියන්නේ මොකද්ද? HE කියන්නේ මේක HF ධන FE. හරිනේ? HE කියන්නේ මේ සම්පූර්ණ එක වෙනකොට අපිට කයිලි දෙකක කරලා ලියන්න උනා මේක. එතකොට GD සමානයි HF ඇවිල්ලා 4 cm. ධන FE කියන්නේ 6 cm. සමානයි 10 cm. GD කියන එක ඇවිල්ලා සෙන්ටිමීටර් 10යි. ඊළඟට අපි දන්නවා GD HE ට සමානයි. එතකොට GD කියන්නේ මේ කෑල්ල 10 cm. හැබැයි අපි දන්නවා GC සමානයි AB. GC කියන්නේ AB සමානයි සෙන්ටිමීටර් 3යි. එතකොට අපි දන්නවා කියන්නේ GC කියන එක AB ට සමානයි. ඒ ඔක්කොම සමානයි 3ට. එහෙම ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියනවා GD. මේ GD කියන එක නා සමානයි GC ධන CD. එතකොට GD කියන එක නාගේ සම්පූර්ණ එක 7 cm. 7 cm GC කියන 3 cm ධන CD. එතකොට CD සමානයි 7 cm ඍණ 3 cm සමානයි CD. CD සමානයි 4 cm. හරිනේ? ඔව් නෑ වැරදිලා. GD කියන්නේ 10යි. 7 cm. එතකොට අපි මේකේ කැලලත් හොයාගත්තා. ඊළඟට මම මෙහෙම ලියන්නේ ඔයාලට ඒක ලස්සන ඔයාලා නැත්නම් මේ x දාගෙන ගාන හදන්න පුළුවන්. මේ දිගට x කියලා දාගෙන මේ මෙච්චර ලොකුවට කැටයම් කරලා ලියන්න ඕනේ නැහැ. මොකද පරිමිතිය හොයන්න කියලා තියෙන්නේ මේක නිකන් අර ජ්‍යාමිතිකව මේ ඔප්පු කිරීමක් කරන්න නෙමෙයි තියෙන්නේ. මම නිකන් අර වැඩි හොඳට තමයි මෙහෙම ලියන්නේ. ඊළඟට දැන් හරි අපි අපේ තල රූපයේ මේ වෙද්දී අපි දන්නවා හරි මේ කැලලත් හරි මේකත් හරි පොඩි කොස්සකට තියෙන මෙතන ඉඳලා මෙතෙන්ට දන්නේ නැහැ. හරි ඒකත් සරලයි. එතකොට මෙතන ත්‍රිකෝණයක් පේනවනේ. එසේ මෙසේ ත්‍රිකෝණයක් නෙමෙයි ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් තියෙනවා. හරි ඍජුකෝණී ත්‍රිකෝණයක පාද දෙකකුත් දන්නවා. අපි දන්නෙත් එක පාදයයි. ඍජුකෝණී ත්‍රිකෝණයක් කියපු ගමන් නිකන් ඔලුණියන් එන්න ඕනේ. පයිතගරස් මතක් වෙන්න ඕනේ. පයිතගරස් ප්‍රමේය. එහෙම එකක් තියෙනවානේ. එතකොට මෙතනදී මේක ඇවිල්ලා සල්ලුවා මෙහෙමනේ ත්‍රිකෝණේ තියෙන්නේ. 3 cm 4 cm මේ දිගනේ අපිට දන්නේ නැත්තේ. එතකොට පයිතගරස් ප්‍රමේයෙන් අපි දන්නවා මේ දිග GF කියලානේ තියෙන්නේ. GF H කියලා ත්‍රිකෝණය ගත්තොත් GF කියන ත්‍රිකෝණේ GF H කියන ත්‍රිකෝණයේ GF පාදයේ සමානයි විකර්ණයේ වර්ගයේ සමානයි මේ පාද දෙකේ වර්ගවල එකතුව GH වල වර්ගය ධන HF වල වර්ගය. කියන්නේ මේ පාදයේ වර්ගය එකතුව මේ පාදයේ වර්ගයට සමානයි. මේකනේ පයිතගරස් ප්‍රමේය. එතකොට GF වර්ගය කියන එක අපි දන්නවා. GF වර්ගය දන්නේ නැහැ. ඒකනේ හොයන්න ඕනේ. GH වර්ගය 3 වර්ගය ධන HF 4 වර්ගය. මේක සමානයි 3 × 3 9යි 4 × 4 16යි සමානයි 25යි. GF වර්ගය සමානයි 25යි. GF සමානයි වර්ගමූල 25යි. එතකොට GF සමානයි 5යි. මේක ඇවිල්ලා සෙන්ටිමීටර් 5යි. එතකොට පයිතගරස් ප්‍රමේයෙන් 5යි. එතකොට අපි මේකමනේ මෙතන තියෙන්නේ. එතකොට මේ කෑල්ල සෙන්ටිමීටර් 5යි. හරි. එතකොට දැන් ඉතින් අපිට ඕන තියෙන ඔක්කොම පාද ටික අපි හොයාගෙන තියෙන්නේ. එහෙනම් මේකේ පරිමිතිය වෙන එක හරිම සිම්පල්. පරිමිතිය සමානයි. අපි කෙලවරකින් ඉඳලා එකතු කරගෙන යන තියෙන්නේ. 3 සෙන්ටිමීටර දාන නැත්නම් ඒක ඉලක්කම් එකතු කරලා අකට සෙන්ටිමීටර දාන්න. 3යි මෙතන ඉඳලා 3යි ආයි මේ කැලේ 3යි මෙතන ඉඳලා මෙතෙන්ට 7යි
මෙතන ඉඳලා මෙතෙන්ට 3යි. මෙතන ඉඳලා මෙතෙන්ට 6යි. දාන්න මෙතන ඉඳලා මෙතෙන්ට 5යි. මෙතන ඉඳලා මෙතෙන්ට 3යි. එච්චරනේ. මේ විදිහට රවුමක් කරගෙන මෙතෙන්ටම ආවා. එතකොට මේ ටික එකතු කරනවා 3යි 3යි 6යි 6යි 7යි 13යි 13යි 3යි 16යි 16යි 6යි 22යි 22යි 5යි 27යි 27යි 3යි 30යි පරිමිතිය සෙන්ටිමීටර් 30යි. ඉතින් මේ එක එක හැඩතල වලින් ඔයාලට ගණන් එන්න පුළුවන්. ඔයාලා කරන්න ඕන දේ තමයි ඔයාලා දකින්න ඕනේ. ඒ දෙන හැඩතලේ ඔයාලා දන්න මූලික හැඩතල දකින්න පුරුදු වෙන්න. ඔයාලා දන්න මූලික හැඩතල මොනවද? ත්‍රිකෝණය, ඍජුකෝණාශ්‍රය, සමචතුරාශ්‍රය, වෘත්තය. ඔන්න ඔය ටික දකින්න පුළුවන් නම් පින්තූර ඇතුලේ ඒ වගේම අර මේ වගේ පයිතගොරස් ප්‍රමේය වගේ ප්‍රමේයන් ඔළුවේ තියෙනවා නම් මේ ගානක් හදන එක හරිම ලේසියි. හරි. එතකොට මේක එක කොටසක්. පරිමිතිය හෙව්වනේ. දැන් අපි දන්නවා වෘත්තයේ පරිමිතිය. හැබැයි අපි හැමදාම වෘත්තයේ පරිමිතිය එන්නේ නැහනේ. හොයන්න කියලා. ඇයි මේක කෑලි එහෙම තියෙන්න පුළුවන්ද? මේ වගේ කෑල්ලක වට පරිමිතිය හොයන්න කිව්වා. එතකොට දැන් කොහොමද ඒක හොයන්නේ? අන්න ඒක තමයි ප්‍රශ්නේ. දැන් එතකොට හරි මෙන්න මෙහෙම දෙයක් ගමුකෝ. අපි දැන් දන්නා සාමාන්‍ය වෘත්තයක් ගත්තොත් වෘත්තයේ පරිමිතිය සමානයි c සමානයි 2πr. අපි දන්නවා. අර r වෙච්ච දෙක පරිමිතිය. හිතන්න මෙන්න මේ අර r වෙච්ච වෘත්තයෙන් මම මෙන්න මේ වගේ කොටසක් අයින් කරනවා. ඒ කියන්නේ මේ වගේ වෘත්තයෙන් මෙන්න මේ වගේ කොටසක් කැපලා හිතන්න මේක කම්බි රවුමක් කියලා. හරි ආර වෙච්ච කම්බි රවුමක්. මේ කම්බි රවුමෙන් මෙන්න මේ වගේ චාප් මේක මොකක්ද කියන්නේ මේක චාප කැලලක් නේ. චාප මේ වගේ කම්බි චාපයක් කපා ගන්නවා. එතකොට මෙන්න මේක තමයි මේ කම්බි කැලල. ඒතකොට හිතන්න මේකේ සාධාරණම මේක කෝණය θ. මේ කෝණය θ. මේක 아무තු දෙයක් නෙමෙයි. θ කියන්නේ සරලම අංශක 30 60 90 වෙච්ච ඕනෑම අගයක් කියලා හිතන්න පුළුවන්. ඒක සාධාරණව නියෝජනය කරන්න තමයි අපි මේ වගේ θ කියලා අගයක් ගන්නෙ. එතකොට ඔයගොල්ලෝ දන්නවනේ දැන් වෘත්තයක සම්පූර්ණ වටේ මේ හිඳලා මේ සම්පූර්ණ වටේම අංශක 360යි. එතකොට මේ කොටස අපි දැන් මේ කෑල්ලක් ඒක අංශක 360න් අපි අංශක වලින් ගත්තොත් මේ කෑල්ල ඇවිල්ලා අංශක 360කින් θ ප්‍රමාණය. අංශක 360න් මේ කෑල්ල 360න් θ. කියන්නේ මේ කෑල්ල සම්පූර්ණයෙන්ම 300 අංශක 360න් θ ප්‍රමාණය. එතකොට අපි දැන් දන්නවා මුළු පරිමිතියම. එතකොට මෙන්න මේ වගේ කෑල්ලක පරිමිතිය හොයන්නේ මෙන්න මෙහෙම. පරිමිතිය සමානයි 2πr සම්පූර්ණ එකේ පරිමිතියෙන් මෙන්න මේ වගේ භාගයක් කියන එක තමයි මේකේ පරිමිතිය වෙන්නේ. අර කිව්වොත් සම්පූර්ණ වෘත්තයේ පරිමිතියෙන් මෙන්න මේ භාගය සම්පූර්ණ වෘත්තයේ පරිමිතියෙන් මේ අංශක වලින් මේ වගේ අංශක ප්‍රමාණයක් කියන එක තමයි ගන්න කියලා කියන්නේ. සම්පූර්ණ පරිමිතියෙන් මේ වගේ භාගයක් අයින් කළාම තමයි මේ පරිමිතිය එන්නේ කියලා. එතකොට තමයි මෙන්න මේ වගේ එකක පරිමිතිය විසරලව සඳහන් කරන්නේ. එතකොට හරි මේක දැන් මෙහෙම කිව්වට එකපාරට තේරෙන්නේ නැත්නම් මේක අගයන් දාලා බලමුකෝ. හරි මම මේක මගේ වෘත්තේ කම්බි වෘත්තේ අරය මම ගන්නවා. මගේ අරය කීයද? සෙන්ටිමීටර් 7ක අරයක් තියෙන කම්බි වෘත්තයක් හදලා තියෙනවා. මම ඒකෙන් අංශක 60ක අංශක 60ක කෝණයකින් කෝණයක් සහිතව මේ චාප කැල්ල කපා ගන්නවා. එතකොට මගේ මේක අංශක 60යි. මේ කෝණය අංශක 60යි. මේක සෙන්ටිමීටර් 7යි. අරය. හරි. දැන් එතකොට මෙන්න මේකේ පරිමිතිය අපි කොහොමද ගන්නෙ? මේ සූත්‍රයෙන් පරිමිතිය සමානයි 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. 7න් 22 වැඩි කිරීම අරය මේ අරය දැන් අපේ 7 සෙන්ටිමීටර්. හරිද? මේ සම්පූර්ණ එක වැඩි කරන්න ඕනේ අපි භාගයක් විදිහට අංශක 360න් අංශක 360න් අංශක 60ක් කියන එක තමයි
කියන්නේ මේ සම්පූර්ණ පරිමිතියෙන් අය ගත්තොත් මේකෙන් කියන්නේ සම්පූර්ණ පරිමිතියෙන් මෙන්න මේ වගේ කොටසක්. දැන් මේක සුළු කරලා ගත්තොත් අපි සම්පූර්ණ පරිමිතිය එනවනේ මෙහෙම. 4 කැපිලා 44යි සෙන්ටිමීටර. කියන්නේ මේක අමතක කරලා 25R කියන්නේ සම්පූර්ණ පරිමිතිය 44යි. මේකෙන් අංශක 360න් 60ක් කියන්නේ 6න් 1ක්. තේරෙනවනේ කෝණ බෙදිලා ආවට පස්සේ ගානට භාගයක් විදිහට තමයි එන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ පරිමිතියෙන් 6න් 1ක් කියන එක තමයි මෙන්න මේ කැලේ මේ කොටසෙන් නිරූපණය වෙන්නේ. එතකොට මේක බෙදුනොත් දෙකෙන් බෙදුවොත් 3යි දෙකෙන් බෙදුවොත් 22යි. එතකොට 22 බෙදීම 3යි සෙන්ටිමීටර. 22 3යි සෙන්ටිමීටර 3යි කියන්නේ 7 3 21යි 10ට මේ වගේ ගයක් එන්නේ. 7.3 වගේ ආසන්නව දිගට යන ගයක් එන්නේ. මම ගමුකෝ 7.3 කියලා. එතකොට මේ කෑල්ල දිගේ ඉන්නේ 7.3. හරි. දැන් හිතන්න මේක කම්බිරවමක් නෙමෙයි නෝ. එතකොට මේක කම්බිරවමක් නොවි මේක කේක් ගෙඩියක් කියලා හිතන්නකෝ. එතකොට කේක් ගෙඩියක් වුණොත් අපිට මේ කෑල්ල විතරක් නෙමෙයි. එතකොට අපේ මම මේක කරන් ඉන්න 7.3 මේක 7.3 සෙන්ටිමීටර. එතකොට මේක අපේ මේකේ ඉන්නේ මේ වගේ කෑල්ලකට. හිතන්න අපි තෝරගන්න එක සම්පූර්ණයෙන්ම මම කියවගේ කම්බිරවම නැතෝ කේක් රවුන්ඩ් කේක් ගෙඩියකින් මෙහෙම කපනවා. එතකොට මේක අංශක 60ක වෙච්ච එකක් කපලා එතකොට මේ පැත්තට අපිට මේ මුහුණක් තියෙනවා කියන්නේ පරිමිතිය තියෙන හිස් අවකාශයක් නෙමෙයි. මේ ස්පර්ශ වෙන පෘෂ්ඨයක් තියෙනවා. එතකොට මෙතන මේ අපේ කේක් කෑලි කියන්නේ වටේ මේ ඡාප කොටස ආයි මේ පැත්තට තව මේ කෑල්ලක් තියෙනවා. දැන් මේක තමයි අපේ සම්පූර්ණ කේක් ගෙඩිය. එතකොට මෙතෙන් කෑල්ල තමයි මේ. එතකොට මේ හරය 7 සෙන්ටිමීටර. මේක 7 සෙන්ටිමීටර. හරිද? මෙන්න මේ වගේ එකක කොහොමද පරිමිතිය හොයන්නේ? සරලවම කිව්වොත් මේකට මෙන්න මේ දෙක එකතු කරලා නම් හරි. මේකේ පරිමිතිය එනවා. දැන් ලිව්වොත් පරිමිතිය සමානයි. අපි මේක හොයාගත්ත 7.3 සෙන්ටිමීටර වලට එකතු කරන්න මේ 7 සෙන්ටිමීටර දාන මේ 7 සෙන්ටිමීටර. මේකයි මේක. මේක අපි ඉස්සලා ඡාප කොටසක් විතරක් තිබ්බ. ඒ කියන්නේ කම්බියක් වගේ එකක් තිබ්බොත් කොහොමද හොයන්නේ? හරි. එතකොට මේක එනවා 21.33 සෙන්ටිමීටර. මේකේ සම්පූර්ණ මෙන්න මේ පරිමිතිය. එතකොට මේක අපි කොහොමද මේ වගේ විදිහකට ඒක සඳහන් කරන්නේ? දැන් අපි දන්න මේකේ හිතන්න මේකේ කෝණය අර ඉස්සෙල්ලා වගේම මේ කෝණය තීටා. එතකොට අරය r. මේ අපි මුලින්ම ගත්තේ අරය r වෙච්ච අරය r උන කෝණය තීටා උන කේන්ද්‍රික කණ්ඩය. මේකට කියන්නේ කේන්ද්‍රික කණ්ඩයක්. ඉස්සෙල්ලා තිබ්බේ ඡාප කොටසක්. මේක කේන්ද්‍රික කණ්ඩයක්. මේ ඇති තුනක් තියෙනවා මේක එකයි. එතකොට මෙන්න මේකේ පරිමිතිය හොයන්නේ අපි දැනටමත් දන්නවා මේකේ පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. එතකොට මේකේ පරිමිතිය සමානයි මේක ඇල්ල හොයන්නේ කොහොමද? අර මේ තියෙන උඩ ඒකමයි 25R වැඩි කිරීම අංශක 360න් තීටා. හරිද? මෙන්න මේක තමයි මේක එක. මේකට එකතු කරන්න ඕනේ මේක ඇල්ලයි මේක r ධන r ධන r. ඔක අපි තව සරල විදිහට ලියුව හැකි පරිමිතිය සමානයි 25r වැඩි කිරීම අංශක 360න් ඔයාගේ තීටා කෝණය ධන 2r. අර ඒ වගේ දෙගුණයි. මේක තමයි කේන්ද්‍රික කණ්ඩයක පරිමිතිය හොයන්නේ. මේක තමයි ඡාප කොටසක පරිමිතිය හොයන්නේ. මෙන්න මේ දෙක මතක තියාගත්තොත් ඔයගලන්ට මේ
ඉස්සරහට එන ගණන් හදන්න පුළුවන්. දැන් අර මූලික හැඩතලයි මේ තාප කෑලි දාලා ඔයාලට එන්න පුළුවන්. මේ තව හැඩතල. ඒකක පරිමිතිය හොයන්න කියන්නත් පුළුවන්. අපි ඒකට උදාහරණයක් නිකන් සරලව බැලුවොත් හරි මෙන්න මෙහෙම එකක්. කියලා චාප මේක මේකට සමානයි 8 සෙන්ටිමීටර මේක 6 සෙන්ටිමීටර මේක 10 සෙන්ටිමීටර ඍජු කෝණය A B C D E F G මෙහෙම හිතන්නකෝ. එතකොට හරි. මෙන්න මේ වගේ තහඩුවක් තියෙනවා. මේ තහඩුවෙන් මේගොල්ලෝ මේ කෑල්ල කපලා අයින් කරන්නයි යන්නේ. මේ කෑල්ල කපලා මේ කෑල්ලත් අයින් කළොත් ඉතුරු වෙන්නේ මෙන්න මේ රූපේනේ. මෙන්න මේකේ පරිමිතිය හොයන්න කියනවා ඔයාලට. මේ වගේ දෙයක් කිව්වොත් එතකොට අපිට ඕනේ මෙන්න මේක මෙහෙම ඉතුරු වෙන කෑල්ලේ පරිමිතිය හොයන්න කියලා කියනවා. එතකොට මේකේ පරිමිතිය හොයද්දී හරි. අපි දැන් දන්නවා මේක සෙන්ටිමීටර 10යි. හරිද? 1 සෙන්ටිමීටර 10යි. සමාන මේතර වෘත්තයක් නෙමෙයි තියෙන්නේ. මෙහෙම එකක්. හරි. මෙන්න මෙහෙම එකක් හොයන්න කියනවා. එතකොට මෙතන හරි. මෙන්න මේකේ පරිමිතිය හොයන්න කියනවා. හරි. දැක්ක ගමන් උගලන් ඉස්සෙල්ලාම තේරෙන්න ඕනේ. හරි. මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ ඉස්සෙල්ලා මේකේ කියනවා මෙයා මේක සමපාද ත්‍රිකෝණයක්. මේ සමපාද ත්‍රිකෝණය නෙමෙයි. සමචතුරස්‍රයක්. මේ තහඩුව අපිට දීලා තියෙන දත්තය තහඩුව සමචතුරස්‍රයකි. හරි. ඒ කියන්නේ මේ පාදේ මේක මේ දත්තේ දීපු ගමන් මේකයි මේ පාද මේ ඔක්කොම සමානයි කියලා ඔයගොල්ලෝ දන්නවා. තහඩුව සමචතුරස්‍රයකි. එතකොට යාලා මෙන්න මේ වගේ කෑල්ලක් කපලා අයින් කරනවා. ඒ වගේම මේ වගේ කෑල්ලක් අයින් කළාම ඉතුරු වෙන කෑල්ල තමයි අපිට පරිමිතිය හොයන්න තියෙන්නේ. එතකොට හරි. තහඩුව සමචතුරස්‍රයක් නම් අපි දන්නවා මේක 10යි නම් මේකත් 10යි. මේකත් 10යි. එතකොට මේ සම්පූර්ණ එක 10යි. දැන් අපි දත්තෙන් දීලා තියෙනවා මේක 6යි. මේක 8යි කියලා. හරි. දැන් අපි දන්න දේවල් වලින් මේක 10යි. මේක 10යි. දැන් මේ කෑල්ල හොයාගත්ත හැකිනේ 10න් මේ සම්පූර්ණ දෙකෙන් මේ කෑල්ල අඩු කරාම මෙතන එක එනවනේ. එතකොට කීය දෙන්නේ? මෙතන 4 සෙන්ටිමීටර. 10න් 6ක් ගියාම සෙන්ටිමීටර 4යි. එතකොට හරි. මේ කෑල්ල හරි. මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් කොහොමද මේක හොයන්නේ? හරි. දැන් අපිට එකපාරම බැලුමටම මේක හොයාගන්න පුළුවන්. දැන් ඊළඟට ඉතුරු වෙනවා මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට හරි. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. මෙතන ඉඳලා මෙතෙන්ට 10යි නම් මේ කෑල්ල 8යි කියලා තියෙනවා. එහෙනම් අපිට ගන්න හැකි නේද මේ කෑල්ල 10න් 8ක් ගියාම සෙන්ටිමීටර 2යි. ඒකට ආවේ හැකිනේ. මේකෙන් මේ කෑල්ල අයින් කරාම මෙතන සෙන්ටිමීටර 2 කෑල්ල. ඊට පස්සේ මෙතන කියලා දෙනවා මේ පාදේ මේ පාදයට සමානයි කියලා. එතකොට මේක සෙන්ටිමීටර 2යි නම් මේක සෙන්ටිමීටර 2යි. හරි. මේක 2යි නම් මේකත් 2යි. එහෙනම් අපිට ලස්සනට කිව්ව හැකි හරි. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට 10යි. මේ කෑල්ල සෙන්ටිමීටර 2යි. එහෙනම් මේ කෑල්ල
10න් දෙකක් අඩු කරාම සෙන්ටිමීටර 8යි. සෙන්ටිමීටර 8යි. මම මේක ඔක්කොම රූපේම ඇඳ ගන්නවා. රූපේම ලකුණු කරනවා. ඒතකොට ඔයාලට හොඳට ඒක පේනවනේ. මේ හරි. ඒතකොට මෙතන හරි. මෙතනත් හරි. මෙතනත් හරි. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ කැලලයි මේ කැලලයි හොයාගන්න තියෙන්නේ. දැන් ඉතින් දන්න ඔක්කොම මේ දහංගට ටික දාලා බලන්න ඕනේ. හරි. දැන් හරි. මෙතන අපි දන්න ත්‍රිකෝණයක් කියලා. එතන ඍජු කෝණයක්. හරි. යාන්තම් ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. පාද දෙකකුත් තියෙන එක පාදයක් හොයාගන්න දෙන්නේ. කවුද එක පාට ඔළුවේ එන්නේ? පයිතගොරස්. පයිතගොරස් ප්‍රමේය. එතකොට හරි. එතකොට අපිට මේ පාදෙත් දන්නවා මේ පාදෙත් දන්නවා මම මේ ත්‍රිකෝණය එළියට අරන් අඳිනවා. එහෙම තියෙනවා ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණේ මේක 6යි සෙන්ටිමීටර් මේක 8යි සෙන්ටිමීටර්. අපිට GE එන්න මේකේ වර්ගඵලය මේක දිග හොයන්න ඕනේ. අපි දන්නවා GE වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය සෙන්ටිමීටර්. පයිතගොරස් ප්‍රමේය. GE වර්ගය සමාන 64යි ධන 36යි සෙන්ටිමීටර්. අන්තිම මේක වර්ග සෙන්ටිමීටර වලින් මේ වර්ග වෙන. මම සෙන්ටිමීටර අන්තිමට දාන්න. ඉලක්ක වලින් අපි සුළු කිරීම කරගෙන යනවා. එතකොට GE වර්ගය සමානයි 100යි. GE සමානයි වර්ගමූල 100යි. GE සමානයි 10යි. කියන්නේ මේක 6 නම් මේක 8 නම් මේක 10යි. කියන්නේ මේක 10යි සෙන්ටිමීටර කියලා අපිට ගන්න පුළුවන්. එතකොට එයත් හරි. සෙන්ටිමීටර 10යි. හරි. තව එක්කෙනයි ඉන්නේ. අපි දන්නවා මෙයා නම් දැන් අපි ඉගෙන ගත්තත් එක්ක ගේමක් නැහැනේ. කෙලින්ම හරි. කේන්ද්‍රික ඛණ්ඩය එක අපි දැන් ඉගෙන ගත්ත එක. මේක සමානයි. අපි ගන්නවා මේ කැලල මෙහෙම එළියට අරන් බලමු. මෙන්න මෙහෙම එකක් නේ අපි ගාව තියෙන්නේ. මේක සෙන්ටිමීටර 2යි මේක 2යි සෙන්ටිමීටර. මෙන්න මෙහෙම එකක්. එතකොට මේක මේ මොකද අංශක 90. එතකොට අපි දන්නවා මේ මෙන්න මේ කැලලේ දැන් කඩේරිය වලින් අඳින්නවා. හරි. මෙන්න මේකේ මෙන්න මේ දිග සමානයි. එතකොට මේකට මම BG සමානයි C 25R වැඩි කිරීම අංශක 360න් කීයද 90යි. මේක 90නේ සම්පූර්ණ වෘත්තය ඉන්නේ මෙහෙම එකක් 360න් 90යි. එතකොට හරි. දන්නවා මේ කැලේ දිග 2 සුළු වෙයිද 25 7න් 22යි අරේ R 2 සෙන්ටිමීටර. අතෙන් 2යි 7න් 22යි මේක දෙකකින් වැඩි කළා. නැත්නම් පස්සේ එක සුළු කරන්න. 25R වැඩි කිරීම 4න් 1යි. එතකොට සම්පූර්ණ වෘත්තයෙන් 4න් 1ක් තමයි මේ කැලේ. එතකොට අපි දන්නවා 25 කියන්නේ 7න් 22යි. R කියන්නේ සෙන්ටිමීටර 2යි. වැඩි කිරීම 4න් 1යි. එතකොට සුළු වෙන්නේ නැති ගාණක් එන්නේ. මේකට 2යි කැපෙනවා. මේකට මේක කැපෙනවා. 22 බෙදීම 7යි. එතනම 5 කියන ආගේම තමයි හිතෙන්නේ. නැත්නම් 3.14යි. සෙන්ටිමීටර. හරි ආසන්නව ගමු. එතකොට හරි. මේක එතකොට මේ කැලලත් හරි. දැන් අපිට පරිමිතිය සමානයි. දැන් නිකම්ම එකතු කරලා තියෙන්නේ 8යි ධන 10යි ධන 4යි එකතු කරන්න 10යි කියලා එකතු කරන්න 3.14යි. එතකොට සම්පූර්ණ එක හරි 18යි 22යි 32යි 32 ධන 3.14යි සෙන්ටිමීටර.
මේකට එකතු කරාම 35.14 සෙන්ටිමීටර කියලා ආසන්නව උත්තරයක් ගන්න පුළුවන්. හරි එතකොට මේක තමයි අපි අර ඉගෙන ගත්ත හැම දෙයකම සාරාංශගත යෙදීමක්. ඒ කියන්නේ මෙහෙම අපි දැන් අපිට අපි ගානක් දිහා දැක්කම දැනෙන්න ඕනේ මේකේ හැඩ අපි දන්න දේවල් ටික මේකට කොහොමද මවා ගන්න ඕනේ. දැන් මෙතන අපි දන්නවා සමචතුරාශ්‍රය දන්නවා, ඍජුකෝණී ත්‍රිකෝණය දන්නවා. එතකොට කේන්ද්‍රික ඛණ්ඩය දන්නවා. එතකොට මේ අපිට දෙන රූපයේ ඔයාලට ඒ ටික ඒ විදිහට හඳුනා ගන්න පුළුවන් නම් මේ ගාන හදන්න හරිම ලේසියි. එතන මම ආයි සාරාංශයක් විදිහට කිව්වොත් අපි අද කරපු කුප්පියේදී අපි ගොඩාක් හොයාගත්තේ කේන්ද්‍රික. ඇත්තට මේක අපි ගොඩක්ම මූලිකම අවධානය යොමු කළේ කේන්ද්‍රික ඛණ්ඩය හොයන්නේ. කියන්නේ අරයාර වෙච්ච කේන්ද්‍රික ඛණ්ඩයක අරයාර වෙච්ච වෘත්තයක මෙන්න මේ වගේ කේන්ද්‍රික ඛණ්ඩයක් ගත්තොත් මෙන්න මේකේ පරිමිතිය සමානයි මේක හිතන කෝණේ තීටා වුණ කෝණයක පරිමිතිය සමානයි සම්පූර්ණ වෘත්තයේ සම්පූර්ණ පරිධිය 2πr වැඩි කිරීම අංශක 360න් තීටා කෝණය. එතකොට ඒ ඉන්නේ මේ කෑල්ලේ පරිමිතිය. ඡාප දිගේ. මේකට එකතු කරන්න අරේ දෙගුණය 2r. මේක තමයි ඇත්තටම අපි අලුත් දෙයකට කියලා මේ ඉගෙන ගත්තේ මේ ටික. අනිත් ටික ඔක්කොම ඔයගොල්ලෝ පරණ දාන්න දේවල්. ඉතින් මෙන්න මේක තමයි මේකයි ඔයාලගේ මූලික දැනුමයි භාවිතෙන් අපි කියන්නේ සංයුක්ත රූපවල පරිමිති හේතුක තමයි අපි පාඩමෙන් කළේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් යම් කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා. ඉතින් ඔබ සැමට ස්තුතියි.